සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින්. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මම ළඟදී වීඩියෝ එකක් කරා ඔයගොල්ලෝ බලන්න ඇති. මේ පුරුෂ ලිංගය ඒ කියන්නේ ශිෂ්ණය වර්ධනය කරගන්න සාදා ගන්න බෙහෙතක්. ඒ ගැන සියලු විස්තර සඳහන් කළා. ඉතින් ඒකෙදි ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ බෙහෙත් හදනවද කියන එක. ඉතින් මේ දවස්වල ඇත්ත වශයෙන් මේක කෙරෙන්නේ නැහැ. මොකද අපි කලින් ඒක හැදුවා. නමුත් මේ දවස්වල තියෙන ප්‍රශ්න නිසා ඒක කරන්න අමාරුයි. හැබැයි උත්සාහ දරුවොත් ඕගලන්ට ඒක කරගන්න බැරි කමක් නැහැ. සියලු විස්තර එක සඳහන් කරලා තියෙන හින්දා. Tamanටම කරගන්න පුළුවන්. ඉතින් මේ මටත් ඒ ප්‍රශ්න එනවා වැඩි නිසා තමයි මේ දුරකථන ඇමතුම් එනවා වැඩි නිසා තමයි මම ඒ සියලු විස්තර සඳහන් කරේ ඔයගොල්ලන්ටම කරගන්න. ඉතින් ඒකම අද මම කතා කරන්නේ අත වශයෙන්ම ඒ පුරුෂ ලිංගය වර්ධනය කරගන්න බෙහෙත් කරන ගමන් තවත් පුරුෂ ශක්තිය වැඩි කරගන්න කළ හැකි බෙහෙත් වර්ග කීපයක් ගැන. එහෙම නැත්නම් බෙහෙත් යම් බෙහෙත් වර්ග කීපයක් හදාගන්න හැටි විස්තර කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ පිරිමි උදවිය කැමති කිසි ප්‍රශ්නයක් නැති වුණත් මේ තමන්ගේ තියෙන ශක්තිය තව වැඩි කරගන්න. බොහෝ අය ඇවිල්ලා අපෙන් අහනවා. ડોක්ටර් මේ අපේ මේ ශක්තිය ඇඟේ වැඩි කරගන්නේ කොහොමද? මේ ශක්තිය කියලා කියන්නේ ඒගොල්ලෝ අදහස් කරන්නේ මේ ලිංගික ශක්තිය වැඩි කරගන්න. කොහොමද වැඩි කරගන්නේ? මේ ගැටලුවක් නැහැ හොඳට ඉන්නවා. හැබැයි ඉතින් ඕනේ තව ටිකක් වැඩි කරගන්න. ඉතින් මේක තමන්ගේ මේ සහකාරියගේ අවශ්‍යතාවයකුත් නෙමෙයි. හැබැයි පිරිමි කෙනාට ඕනේ තමන් මේ වැඩි හොඳට කරගන්න කියලා. එහෙම අහනවා අපි. ඉතින් ඒකට යම් ඖෂධ වර්ග තියෙනවා මේ භාවිතා කරන්න පුළුවන් දේවල්. අපි අපේ සමහර වීඩියෝස් වල යම් තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒ කෙසේ වුණත් මම හිතුවා මේ ඖෂධ වර්ග කීපයක් ගැන සඳහන් කරන්න බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි නැවතත්. ඉතින් අපි එවැනි ඖෂධ වලට විශේෂයෙන්ම කියනවා මේ වාජීකරණ ඖෂධ කියලා. ඒකේ තියෙන පුරුෂ ශක්තිය වැඩි කරගන්න. මේ අශ්වයෙක්ගේ වගේ වැඩි කරගන්න. වාජී කියන්නේ අක්ෂය. වාජීකරණ අශ්වයෙක් වගේ ශක්තිමත් වෙන්න. එහෙම තමයි ඒක දක්වලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ ඖෂධ කියලා. ඉතින් මම සඳහන් කරනවා නම් එකක් තමයි ඖෂධයක් තමයි මේ හාතවාරිය. කවුරුත් දන්නවා. හාතවාරිය කියන්නේ වැලක් යන්නේ. ඉතින් සිහින් අලත් බහිනෝ මේක. හාතවාරිය ගත්තාම ගොඩක්ම වාජීකරණ ගුණයෙන් යුක්තයි. විශේෂයෙන්ම ස්නායු පද්ධතිය ප්‍රාණවත් කරන ගුණයෙන් යුක්ත ඖෂධයක්. ඉතින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන් බොහෝ අයට. මොකද මේක කැඳ වශයෙන් භාවිතා කරන්න පුළුවන්. කැඳ විදියට. මේක උදේට සතියට දවස් 2ක් 3ක් කැඳ හදලා බොන එක. ගොඩක් හොඳයි. ඉතින් කැඳ හදනකොට බොහෝ දුරටම තවත් හොඳයි මේකට මේ හාතවාරිය අල අරගෙන අලත් මිශ්‍ර කරලා කැඳ හදනවනේ. මොකද අලේ තමයි ගොඩක්ම ගුණේ වැඩි. අර පත්‍ර වලට වැඩි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ හාතවාරිය ගත්තාම හාතවාරිය මේ දිගට ලබා ගන්න. ඒ කියන්නේ සැපයුමක් නෑ දිගට. මේ ගෙවල් වල තියෙනවා වැල්. මේක ඉතින් එක දවස් කීපයක් කරනකොට ඔක්කොම ඉවරයි. වැලත් ඉවරයි, අලත් ඉවරයි මොකවත් නෑ. ඉතින් ඕක තමයි ගැටලුව. හාතවාරිය එහෙම නැත්තම් ගොඩක් වවා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ඉල්ලුමට සැපයුමක් නෑ. මොකද දැන් අපි සමහර රෝගීන්ට නියම කරනවා මේ විශේෂම දරුපල හිමි අයට හාතවාරිය කැඳ බොන්න කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හාතවාරිය හොයාගන්න අමාරුයි. තියෙන ඒවාට ඉවරුනහම ඉවරයි. ඉතින් ඔන්න ඔය ගැටලුව තියෙනවා. හාතවාරිය කැඳ පානය කරන්නේ ගොඩාක්ම හිතකරයි විශේෂයෙන්ම ඒ ලිංගික ශක්තිය වැඩි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි කවුරුත් දන්න තවත් එකක් තියෙනවා මේ වැල් පෙනෙල. ඒක ගැන කියන්න දෙයක් නැහැ. කවුරුත් ගොඩක් අය භාවිතා කරනවා මේ සම්බන්ධ උනන්දුව දක්වන අය මේ වැල් පෙනෙල කැඳ වශයෙන් භාවිතා කරනවා. ඉතින් ගොඩක් හොඳයි මේ වැල් පෙනෙල සහ හාතවාරිය කැඳ මාරුවෙන් මාරුවට භාවිතා කරනවා උදේට කැඳ වශයෙන්. ගොඩක්ම ඒ ස්නායු පද්ධතිය ප්‍රාණවත් වෙන්න උද්දීපනය වෙන්න හේතු වෙනවා. ඉතින් තවත් දෙයක් ගැන සඳහන් කරනවා නම් විශේෂයෙන්ම මේ ගොඩක් අය අහලා තියෙනවා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය මේ වඳුරු මෑ කියන එකක් තියෙනවා. මෑ වර්ගයක්.
ටිකක් ලොකුයි. හැබැයි ගොඩක් දකින්න අඩුයි. මේක උනන්දුවෙන්ම හොයලා හදාගත්තොත් විසක් ගොඩක් අපිට ගිහිල්ලා මේ වෙළඳපළකින් ගන්න තරම් නෑ අත වශයෙන්. නමුත් වඳුරුමය ගත්තාම අධික වාජීකරණ ගුණයෙන් යුක්ත දෙයක්. හැබැයි මේක නිකන් අරගෙන උයලා කන්න බෑ. ඒකයි මතක තියාගන්න ඕනේ. මේ වඳුරු මෑවල බීජවල තමයි මේ ගුණය ගොඩක් තියෙන්නේ. ඉතින් මේක කොහොමද භාවිතා කරන්නේ? මේ වඳුරු මෑ හොයාගත්තොත් වඳුරු මෑ ඇට අරගෙන මේ පියලි දෙක ගලවන්න ඕනේ. ගලවලා අර මැද තියෙන අංකුරේ වගේ කෑල්ල අයින් කරන්න ඕනේ. අයින් කරලා තමයි මේක භාවිතා කරන්න ඕනේ. ඒ භාවිතා කරන්න බෑ ඒත් ඒක අයින් කරයි කියලා මේකේ විස මරලා ගන්න ඕනේ. මේක විස මරන්නේ කොහොමද? අර පියලි දෙක වෙන් කරලා අර මැද අංකුරේ අර අයින් කරලා ඊට පස්සේ මේක එක්කෝ එළඟි තෙල් එක්ක කබලක මේ බදින්න ඕනේ මද රස්නේ. එහෙම නැත්තම් කරන්න ඕනේ මේක පොල් කිරෙන් තඹන්න ඕනේ. පොල් කිරි වලට දාලා තඹලා ගන්න ඕනේ. ඔන්න ඔය ක්‍රම දෙක අනුගමනය කළාට පස්සේ තමයි මේක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිභෝජනයට සුදුසු වෙන්නේ. නැත්තම් විස සහිතයි. විස අයින් කරන්න ඕනේ ඔන්න ඔය ක්‍රම දෙකෙන්. එහෙම අයින් කරලා භාවිතා කරාම ඊටාම අධික වාජීකරණ ගුණයෙන් යුක්ත දෙයක් තමයි මේ වඳුරු මෑ කියන එක. ඉතින් මේක ගොඩාක් භාවිතා කරන්න ඕනේ. මේක සුළු වශයෙන් කැමරට එක් කරගන්න පුළුවන්. අර විස මරලා ගත්තට පස්සේ. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා මේ පළතුරු වර්ග. පළතුරු වර්ග ගොඩක්ම හොඳයි මේ ඔන්න ඔය ලිංගික ශක්තිය වැඩි කරගන්න පළතුරු භාවිතා කරන එක. ඉතින් මේ පළතුරු වලුත් යම් පළතුරු තියෙනවා මේ අර ලිංගික ශක්තිය වැඩි කරන්න වැඩියෙන් උදව් වෙන. එයින් එකක් තමයි මේ කෙසෙල්. අපිට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් කෙසෙල්. ඉතින් කෙසෙල් ගත්තාම කවුරුත් දන්නවා මේ අර නේත්‍රප්පලම් එහෙම නැත්නම් අංගවීර කියලා තියෙනවා. අර ගෙඩි පහක් හයක් කැනක හැදෙන දිග ගෙඩි අන්නේ කෙසෙල් භාවිතා කරන්න පුළුවන්. එවැනි කෙසෙල් සාමාන්‍ය සතියට දෙපාරක් තුන් පාරක් ගන්නවා නම් ගොඩක් හොඳයි. එම කෙසෙල් වලත් එම වාජීකරණ ගුණය තියෙනවා. කෙසෙල් ගත්තාම ගොඩක් කෙසෙල් වල වාජීකරණ ගුණය තියෙනවා නැත්තේ නෑ. හැබැයි මේ සීනි කෙසෙල් ඇඹුල් කෙසෙල් වගේ දේවල් භාවිතා කරන්න බෑ. ඒවයි අර සීනි ගතිය වැඩි. දියවැඩියව තියෙන රෝගීන්ට ඒක අහිත කර වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ වගේම සුවඳල් කියන කෙසෙල් වර්ගයක් ගොඩක් හොඳයි. භාවිතා කරනවා නම් ඒ වගේම රත් කෙහෙල් කවුරුත් දන්නවා. ඉතින් අන්න ඔය කෙසෙල් වර්ග ගොඩක් තමන්ගේ ආහාරයට නිරන්තරයෙන් එක් කර ගැනීම ගොඩක්ම වාජීකරණ ගුණ සහිතයි කියලා දක්වලා තියෙනවා. ඉතින් ඔයගලන්ට හදාගන්න පුළුවන් තවත් දෙයක් තමයි නිරන්තරයෙන්ම තමන්ට භාවිතා කරන්න පුළුවන් එකක්. මේ බෙහෙත් කඩේ තියෙනවා මේ කිරිබදු අල කියලා එකක්. කිරිබදු අල. මේක ඇත්තටම වැලක් තියෙන්නේ මේ වැලේ තමයි මේ අල බහින්නේ පොළවේ. මේ කිරිබදු අල පිටි කරලා අරගෙන අපි කියන චූර්ණ කරලා මේ චූර්ණයක් විදිහට ඒ කියන්නේ කුඩක් විදිහට අරගත්තට පස්සේ මේ භාවිතා කරන්න පුළුවන් වාජීකරණ ගුණයෙන් යුක්තයි ගොඩක්ම හොඳ එකක් කිරිබදු අල. කිරිබදු අල කුඩු කරපුවා සමහර බෙහෙත් කඩවල තියෙනවා මේ කුඩු වශයෙන් ගන්න පුළුවන්. අපි කියනවා කිරිබදු අල චූර්ණය කියලා. හැබැයි ගොඩක් තැන්වල තියෙන්නේ කෑලි තියෙන්නේ අලවල කෑලි වේලපුවා. ඉතින් ගොඩක් වෙලාවට අපි රෝගීන්ට උපදෙස් දෙන්නේ කිරිබදු වල ගන්නකොට කෑලි තියෙනවනේ ඒ කෑලි කමක් නෑ අරගන්න ඕනේ. මේක අර රොඩු වෙන තත්ත්වයට වේලලා නම් වැඩක් නෑ ඒකේ ගුණයක් නෑ. මේක හොඳ තත්ත්වෙන් තියෙන්න ඕනේ. කෑලි වුණත් වේලුණාට පස්සේ හොඳ තත්ත්වෙන් තියෙන්න ඕනේ. සමහර අවස්ථා තියෙනවා මේ වියලි බවට පත් වෙලා වැඩක් නැති තත්ත්වයට පත් වෙලා කල්ගත වෙලා. අන්නේ එවැනි දේවල් භාවිතා කරාට ගුණයක් ගන්න බෑ. ඉතින් අර කිරිබදු අල වේලිච්ච කෑලි හම්බුනොත් මොකද්ද කරන්න ඕනේ? ගෙදෙට්ට ගෙනහල්ලා හොදන්න ඕනේ වතුරේ. හොදලා ඊට පස්සේ වේලලා ගන්න ඕනේ. හොඳට වේලලා. අන්න ඊට පස්සේ බ්ලෙන්ඩර් එකකට දාලා මේක පිටි බවට එහෙම නැත්නම් කුඩු බවට පත් කරන්න පුළුවන්. ඉතින් අන්න එවැනි තත්ත්වයට පත් කළාම තමයි මේක භාවිතා කරන්න පුළුවන්. හැබැයි කිරිබදු කියන එකත් ටිකක් විස සහිත ද්‍රව්‍යයක් විදිහට තමයි සැලකන්නේ. භාවිතා කරන්න කලින් මේකෙත් විස මරලා ගන්නවා නම් වඩා හොඳයි කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒකටත් ක්‍රම කීපයක් තියෙනවා.
එකක් තමයි මේ කුඩු බවට පත් වුණාට පස්සේ මේක එළඟි තෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා මේ කබලක කර වෙන්නේ නැති මට්ටමට ඊටාම මද ගින්නේ මේ එළඟි තෙල් මිශ්‍ර කරලා පොඩ්ඩක් කබලක බෙදලා ගන්න ඕනේ. අනේ එතකොට විස ගතිය මරනවා කියලා දක්වලා තියෙනවා. එහෙම නැත්තම් කරන්න ඕනේ අර කෑලි ගෙන ආපුවා කුඩු කරන්න කලින් ගොඩක් වෙලාවට ක්‍රම කීපයක්ම දක්වලා තියෙනවා. එහෙම නැත්තම් අර පොල් කිරේ තම්බලා ගන්න පුළුවන් අර කලින් මම මදුරුමෑ වලට කිව්වා වගේ. එහෙම නැත්තම් අර එළඟි තෙල් අත ගාලා එළඟි තෙල් මිශ්‍රව කබලක බෙදලා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකම අනුගමනය කරන්න පුළුවන්. ඉතින් ඔවැනි ක්‍රම අනුගමනය කරලා ඒ විස අයින් කළාට පස්සේ තමයි ඒකේ නියම ගුණය එන්නේ. ඉතින් දැන් හදාගත්තු මේ කිරිබොදු අල චූර්ණය කුඩ කොහොමද භාවිතා කරන්නේ? මේක රැට ගන්න පුළුවන්. රැට කොහොමද ගන්නෙ? මේ කුඩා ජිල් බෝලයක විතර ප්‍රමාණයක් මී පැණි සමග අනලා කණ්ඩායි තියෙන්නේ. හැමදාම පොඩ්ඩක් විදිහට ගන්නවා ටිකක්. ඊට පස්සේ මේක කන ගමන් එක්ක එලකිරි ටිකක් එහෙම නැත්නම් දියර කිරි ටිකක් එලකිරි හොයාගන්න බැරි නම් භාවිතා කරන්න ඕනේ. ඉතින් මේක දිගට ගන්නකොටත් අන්න ඇගේ තියෙන වාජීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම තවත් ලේසිම දෙයක් තියෙනවා මේ බෙහෙත් කඩවලින් ගන්න පුළුවන් කුඩු විදිහටම මේ අශ්වගන්ධ කියන එක. අශ්වගන්ධ කියලා කියන්නේ අමුක්කර. මේ අශ්වගන්ධ චූර්ණය කියලා අපි කියන්නේ කුඩක්. මේ කුඩ අරගෙන කොහොමද භාවිතා කරන්නේ? ඒක හොඳ තත්ත්වෙන් තියෙන්න ඕනේ ගන්නකොට වෙළඳ පොලෙන් ගන්නකොට. ඒකට නම් ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. අත වශයෙන් විස මරලා ගන්න කියලා දෙයක් නැහැ. හොඳ ඖෂධයක්. මේ අශ්වගන්ධ චූර්ණය අර කිරිබදු අල චූර්ණය ගත්තා වගේ රැට ජිල් බෝලයක විතර ප්‍රමාණයක් මේ පැණියෙන් අනලා කන්න පුළුවන්. ඒකම එලකිරි හෝ දියර කිරි ටිකක් භාවිතා කරන්න ඕනේ. ඒකත් ඉතින් දීර්ඝව ගන්න ඕනේ. දිගටම ගන්න ඕනේ. මාස ගාණක් වුණත් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ශරීරයට කිසි හානියක් නැහැ අත වශයෙන්. ඒ වගේම තවත් සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා මේ ගොඩක් රෝගීන් ආපුවාම අපි ළඟට ආපුවාම අපි මේව කියලා දෙනවා. දැන් මේ තොරතුරු මොගලන්ට මේ හංගන්න නැතුව මේ කියලා දෙන්නේ. හරි Tamanටම කරගන්න. හරි. එතකොට තවත් සරල දෙයක් තියෙනවා මේ බුලත්. කවුරුත් දන්නවා මේ බුලත් ඕනම ගෙදරක වගේ තියෙනවා. ගැමි පරිසරයක ඕනම ගෙදරක තියෙනවා බුලත්. බුලත් තලත් දෙකක් තියෙනවා. බුලත් ගත්තාමත් මේ වාජීකරණ ගුණයෙන් යුක්ත දෙයක්. මේක දක්වලා තියෙනවා. හැබැයි බුලත් කොලේ ගන්න ඕනේ එක්ක දලු පහේ කොලත් නෙමෙයි මෝරච්ච කොලත් නෙමෙයි අර මැද හරියේ කොල පීදිච්ච කොල. ඉතින් මෙම බුලත් ගත්තාම මේ බුලත් කොල කොහොමද පාවිච්චි කරන්නේ? මම මේ කතා කරන්නේ බුලත් මිට ගැන නෙමෙයි බුලත් කොල ගැන. එතකොට රැයට බුලත් කොලයක් කන එක වාජීකරණ ගුණයෙන් යුක්තයි කියලා දක්වලා තියෙනවා. ඒක හැමදාම කරන්න ඕනේ. මේක දවසක් බුලත් කොලයක් කාලා හරියන්නේ නැහැ. ඒක ගොඩක් හොඳ පුරුද්දක් කියලා තමයි දක්වලා තියෙන සමහර පොත්පත්වල. එතකොට බුලත් පිට කතාවක් නෑ මෙතන. හුණු දුම්කල පුවක් ඒවා අහිත කරයි. මේ බුලත් ගැන විතරයි කතා කළේ. ඉතින් ඉස්සර කාලේ හැම ගෙදරම මේ බුලත් වට්ටියක් තිබිලා තියෙනවා. බුලත් පිටත් කාලා තියෙනවා. හැබැයි මේ ඖෂධීය බුලත් පිට තමයි ඒ කාලේ භාවිතා කරලා තියෙන්නේ. මේ හුණු දුම්කල පුවක් කියනවා පසු කාලෙම එකතු වෙච්චා. ඉතින් සමහර වෙලාවට මේකේ අදහස යටි අදහස තියෙන්නත් ඇත්තේ අර වාජීකරණයේ ගුණය ගන්නත් වෙන්න පුළුවන්. එවැනි දේවල් සඳහන් කරලා තියෙනවා සමහර පොත්පත්වල මම දැකලා තියෙනවා. ඊළඟට මේ තවත් ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේ වාජීකරණ ගුණ තියෙන ඖෂධයක් තමයි මේ බෙහෙත් නෙල්ලි කියන එක. ගොඩක් අය දන්නවා බෙහෙත් නෙල්ලි. ගුණදායක බවක් දන්නවා ගොඩක් අය. හැබැයි ගොඩක් අය දන්නේ මේ වාජීකරණ ගුණ සහිතයි කියන එක. ඉතින් මේ නෙල්ලි ගත්තාම බෙහෙත් නෙල්ලි මේක කුඩු වශයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ චූර්ණයක් විදිහට ගන්න පුළුවන්. බෙහෙත් නෙල්ලි පිටි මේක බෙහෙත් කඩේකින් අරගන්න පුළුවන්. මේකත් භාවිතා කරන්න පුළුවන් වාජීකරණ ඖෂධයක් විදිහට. ඉතින් මේක භාවිතා කරන්නේ කොහොමද? මේකෙන් ටිකක් අරගෙන සාමාන්‍යයෙන් අපි කියනවා ජිල් බෝලයක විතර ප්‍රමාණයක්. තේ හැන්දක් දෙකක්. මේක අරගෙන මොකද කරන්නේ? සීනි ස්වල්පයක්. මී පැණි ස්වල්පයක් සම ප්‍රමාණ
එළඟි තෙල් ස්වල්පයක් අරගෙන කලවම් කරනවා. කලවම් කරලා මිශ්‍ර කරලා හදනවා පොඩි මිශ්‍රණයක්. ඒ සියලු දේ එකට එකතු කරලා. මේ නෙල්ලි පිටි උත තත්වෙන් තියෙන්න ඕනි. අර මං කලින් කිව්වා වගේ නෙල්ලි ගත්තාම සමහර වෙලාවට මේ නෙල්ලි කෑලි තියෙන්නේ බෙහෙත් කඩවල. ඉතින් පිටි හම්බ වුනේ නැත්තම් කරන්නේ මොකද්ද? මේ කෑලි ගෙනල්ලා හොදලා වේලලා බ්ලෙන්ඩර් එකට දාලා පිටි කරන්න ඕනේ. හැබැයි මම දැකලා තියෙනවා බොහෝ දුරටම පිටි වශයෙන් උත් ගොඩක් තැන්වල ගන්න පුළුවන්. ඉතින් අර මම සඳහන් කරපු දේවල් ටික එකට මිශ්‍ර කරලා පීරිසියක් අරගෙන එකට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා මේක රැයට කරනවා වඩා හොඳයි. ඊට පස්සේ මේක ලේහ කරනවා. ලේහ කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ ලෙව කනවා වගේ කන එක. දිවේ ගගා. දිවේ ගගා කෙලගෙලනවා පොඩ පොඩ. අර එකපාර අර ගුලියම කන්නේ නැහැ. මේක පොඩ පොඩ ඇඟිල්ලෙන් දිවේ ගගා කෙලගිලිනවා. ඉතින් ටිකක් වෙලාව අරන් මේක කරන්න ඕනේ. එකපාරටම අර තියෙන ඔක්කොම එකපාර ගිලින්නේ දිවේ ගගා කෙලගිලිනවා. ලේහ කිරීම කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් මෙහෙම කරන ගමන් අර එල්ල කිරි ටිකක් එහෙම නැත්නම් දියර කිරි ටිකක් භාවිතා කරනවා නම් හොඳයි. එතකොට තමයි අර ගුණය එන්නේ. හැබැයි කිරි පිටි නෙමෙයි. කිරි පිටි වල ගුණයක් නැහැ. ඒවා රසායනික ද්‍රව්‍ය වැඩි. ඉතින් දක්වලා තියෙන එලකිරි කියලා එලකිරි හැමෝටම හොයාගන්න බෑ. ඉතින් ඒක නිසා දියර කිරි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් කියන එක. ඉතින් ඒ වගේම තවත් ඖෂධයක් දක්වනවා නම් විශේෂයෙන්ම ඊ타මත්ම හොඳයි කියලා දක්වලා තියෙන එකක් තමයි මේ වැල්මී. වැල්මී අරගෙන මේ වැල්මී කුඩ හේවත් චූර්ණය බේත් කඩේ ගන්න පුළුවන්. ඉතින් මේක අරගෙන මේකට මම කලින් කිව්වා වගේ මේකට මිශ්‍ර කරන්න ඕනේ සීනි ස්වල්පයක්, මී පැණි ස්වල්පයක් සහ එළඟ තෙල් ස්වල්පයක් සම ප්‍රමාණ වලින් මිශ්‍ර කරනවා. පීරිසියක් අරගෙන මේක ඇඟිල්ලෙන් හොඳට ඔක්කොම එකට ඇඟිල්ලෙන් තමයි මිශ්‍ර කරන්නේ. එහෙම මිශ්‍ර කරලා අන්න මේක අර මං කලින් කිව්වා වගේ දිවේ ගගා ලේහ කරන්න පුළුවන්. දිවේ ගගා කෙල ගිලින්න ඕනේ. මේ ලේහ කරන ගමන් පුළුවන් නම් එලකිරි හෝ දියර කිරි ටිකක් හදාගෙන හැබැයි මේ කිරි හැමතිස්සෙම ගන්න ඕනේ රස්නෙන් හදා ගන්න ඕනේ. සමහර අය හිතනවා මේ කිරි ඒ භාජනයෙන් අරගත්තු ගමන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම හරියන්නේ නැහැ. මේක රත් කරලා අරගෙන තමයි ඒ වෙලාවට භාවිතා කරන්න ඕනේ. මේ වැල්මී චූර්ණය. ඉතින් වැල්මී චූර්ණය ওই විදිහට ගත්තාම ගොඩක්ම වාජීකරණ ගුණයේ යුක්තයි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම එවැනි අවස්ථාවක ලිංගික කටයුතු සිද්ධ කරනවා නම් ඉතාම හොඳින් ප්‍රබලව සිද්ධ කරගන්න පුළුවන් කියන එකක් දක්වලා තියෙනවා. ඉතින් එම බෙහෙත නම් ගොඩක්ම ලේසියෙන්ම කරගන්න පුළුවන්. මොකද වැල්මී චූර්ණය බෙහෙත් කඩවල ඕන තරම් තියෙන නිසා. ඉතින් මට තවත් මේ ඖෂධයක් ගැන කියන්න පුළුවන්. එම ඖෂධය හදාගන්නේ කොහොමද? ඒකට ඕනේ තිප්පිලි, සහිඳ ලුණු, එළඟි තෙල්, මී පැණි. ටිකක් අමාරු දේ තමයි ඒක දක්වලා තියෙන මේ එළු අණ්ඩ. අණ්ඩේ කියන්නේ එළුවගේ කෝෂ දෙක. ඉතින් එළුවේ මරණ තැනකින් තමයි මේක ගන්න පුළුවන්. එළුව මරන්නේ මස් පිණිස. අන්නේ තැනකින් ගන්නකොට කියන්න ඕනේ එළුවගේ කෝෂ දෙක අරන් දෙන්න කියලා. එළුව අණ්ඩ. එතකොට මේ සියලු දේ එකට හොයාගත්තට පස්සේ මේ බේත හදා ගන්න ඕනේ. මම හදන හැටි කියන්න. දැන් ඔය කියපු දේවල් ටික හොයාගෙන මොකද්ද සිද්ධ කරන්න ඕනේ? මේ ටික එකට කොටා ගන්න ඕනේ. විශේෂයෙන්ම ලී වංගෙඩියක් වගේ එකක් තමයි මේකට භාවිතා කරන්න ඕනේ. මේ ටික එකට මිශ්‍ර කරලා කොටා ගන්න ඕනේ. කොටා ගත්තට පස්සේ සෑදෙන ද්‍රව්‍ය අරගෙන මොකද්ද කරන්නේ? මැටි භාජනයක් අරගෙන ලිපේ තියලා මේක ටිකක් එළඟ තෙල් ටිකක් වැඩිපුර දාලා මේක කකාරව ගන්න ඕනේ. මේක ටිකක් කකාරව ගන්න ඕනේ. කකාරව ගන්නවා කියන එක මම වීඩියෝ එකේ කලින් දාලා ඇති. අර පුරුෂ ලිංග වර්ධනය වෙන බේත හදන එකේ. එතකොට මේක පදමට කකාරව ගත්තට පස්සේ අන්න භාවිතා කරන්න පුළුවන්. මේක භාවිතා කරන්නේ කොහොමද? ලිංගික කටයුත්තක් සිද්ධ කරන්න කලින් මේකෙන් කඩල ඇටයක් ඉඳලා ඔය පොඩි ජිල් බෝලයක් විතර ප්‍රමාණය දක්වා ප්‍රමාණයක් අරගෙන අපි කියමු තේ හැන්දක් පමණ කියලා. තේ හැන්දක් එකමාරක් දෙකක් උපරිම අරගන්න ඕනේ ලිංගික කටයුත්තකට කලින්. අරගෙන ඒකම කිරි ටිකකුත් බොන්න ඕනේ.
එලකිරියෝ දියරකි. අන්න එතකොට කියනවා මෙම ඖෂධය බලඳනකොට පුරුෂ ශක්තිය වැඩි වෙනවා කියලා ස්ත්‍රීන් කීප දෙනෙක් සමගුණත් එක දිගට සංසර්ගයේ යෙදෙන්න පුළුවන් තරම් ශක්තියක් ලැබෙනවා කියලා. එහෙම තමයි පොතේ කියන්නේ. ඉතින් කරලා බලන්න ඕනේ. ඒ වගේම තවත් ඖෂධ වර්ග තියෙනවා සඳහන් කළොත් තවත් ඖෂධයක් තියෙනවා විශේෂයෙන්ම මේ බින්තල් කියලා. මේ බින්තල් පිටි අරගෙන අපි කියනවා බින්තල් චූර්ණය. මේ බින්තල් අරගෙන මොකද කරන්නේ? ඒකෙනුත් අපිට ඖෂධයක් හදා ගන්න පුළුවන්. ඒ වාජීකරණ ඖෂධයක්. පුරුෂ ශක්තිය වැඩි කරගන්න. මේ බින්තල් බෙහෙත් කඩෙන් ගන්න පුළුවන්. එක්ක පිටි වශයෙන් තියෙනවා එහෙම නැත්නම් අර කෑලි වශයෙන් තියෙනවා. කෑලි වශයෙන් තිබ්බොත් හොඳට බලලා ගේන්න ඕනේ මේ වේලිලා රොඩු ගොඩවල් තිබ්බොත් හරියන්නේ. ඒක ගෙනල්ලා ඉවර වෙලා හොදලා වේලලා පිටි කරලා ගන්න ඕනේ. සමහර වෙලාවට පිටි වශයෙන්ම ගන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. කෑලි තිබුණොත් ඉතින් ওই විදිහට ගෙනල්ලා මං කියපු විදිහට පිටි කරලා ගන්න ඕනේ. පිටි කිව්වට ඇත්ත වශයෙන්ම කුඩක් මේ රළු කුඩක් විදිහට තමයි එන්නේ. මේ සියුම් පිටි විදිහට එන්නේ නැහැ බ්ලෙන්ඩර් කරාට. කොහොම හරි කමන්නේ දැන් මේ බින්තල් මේ හුඟක් වෙලාට භාවිතා කරන දෙයක්. මේ බින්තල් ගෙනාවම මොකද කරන්නේ අර විදිහට හදාගෙන උඩ හදාගෙන ඊට පස්සේ මේකත් පාවිච්චි කරන්න පුළුවන් වාජීකරණ ඖෂධයක් විදිහට මේකට දානවා මීපෙන්. ඒ වගේම එළඟි තෙල් ස්වල්පයක් පාවිච්චි කරන්න ගන්නකොට. එහෙම අරගෙන මේක අපි රැට පාවිච්චි කරන්නේ මේකෙන් ගන්නවා ඔය ජිල් බෝලයක් විතර ප්‍රමාණයක්. අරගෙන අර එළඟි තෙල් සහ මීපැණි දාලා කලවම් කරලා අනා ගන්නවා. අනාගෙන තමයි මේක තමයි කන්නේ. මේක දිවේ ගගා කන්න ඕනේ. ඒ කනකොට අන්න එලකිරි හෝ දියරකිරි ටිකක් බොන්න ඕනේ. ඉතින් මම දැන් සඳහන් කළා ඖෂධ කීපයක්ම මේවා කරගන්න පුළුවන් ඖෂධ. එකක් තමයි ටිකක් අමාරු. ඉතින් සමහර අය අහන්න පුළුවන් මේ ඖෂධ වර්ග ඔක්කොම එකපාර කළොත් මොකද කියලා. එකපාර ගොඩක් දේවල් කරන්න යන්න හොඳ නැහැ. ඕනනම් වර්ග දෙකක් කළ හැකියි. මොකද ඕනට වැඩි කරන්න එක ගුණේ එන්නේ. දැන් සමහර අය හිතනවා මේ වර්ග කීපයකට සම්බන්ධ කළාම හොඳට හරියයි කියලා. එහෙම හරියන්නේ නැහැ. එක්කෝ එකයි එක්කෝ දෙකයි. මොකද නැත්තම් විරුද්ධව මේ ක්‍රියා කරන්න පුළුවන් යම් යම් ඖෂධ. ඒකත් මතක තියාගන්න ඕනේ. දේශීය ඖෂධ වුණත් හරි පිළිවෙලට තමයි භාවිතා කරන්න ඕනේ. ඕනට වැඩිය Tamanට කලබලේ හදිස්සිය තිබ්බට එහෙම භාවිතා කරන්නේ නැහැ. ඉතින් තවත් ඖෂධ වර්ග තියෙනවා ඇත්ත වශයෙන්ම දැන් මේ වාජීකරණ ශක්තිය වැඩි කරන ප්‍රබල ඖෂධ දෙකක් තියෙනවා. මම එවැනි ඖෂධ ගැන වැඩි සඳහන් කළේ නැහැ. හැබැයි ඒ ප්‍රබල වාජීකරණ ඖෂධීය ගුණය තියෙන මේ දෙක තමයි එකක් තමයි අබින් කවුරුත් දන්න දෙයක්. අනිත් එක තමයි කංසා. ඉතින් ඒවයි නීතිමය ප්‍රශ්න තියෙන නිසා මම ඒ ගැන වැඩි කතා කරන්න කියන්නේ. නමුත් ඒවා යොදලා හදන ඖෂධ වර්ග තියෙනවා. හොඳ ගුණයක් ගන්නත් පුළුවන්. අපි දන්නවා මේ කංසා කිව්වහම මේ කංසා උරණ එක නීති විරෝධී දෙයක් වුණාට කංසා වලින් හදන ශ්‍රේෂ්ඨ ඖෂධ තියෙනවා. විශේෂයෙන්ම වාජීකරණ ඖෂධ. ලිංගික ශක්තිය වැඩි කරගන්න. මේ දරු බල අහිමි අයට. ඒ වගේ ගොඩාක් දේවල් තියෙන ස්නායු ප්‍රශ්න වලට. මම ඒ ඖෂධ දෙක සම්බන්ධයෙන් වෙනම කතා කරන්න හිතන් ඉන්නවා දැනුවත් කරන්න. නමුත් මෙතෙන්දි පටලව ගන්න නෑ මේ දෙක. නමුත් එම ඖෂධ දාලා හදන ඖෂධ තියෙනවා තාම ගුණදායකයි. අර බලාපොරොත්තු වෙන ගුණය එනවා ඉක්මනට. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු අපේ ඉදිරි වීඩියෝස් වලින්. මොකද කරන්න පුළුවන් කියලා එවැනි ඖෂධ යොදාගෙන හදන්න පුළුවන් ඖෂධ මොනවද කියලා. එහෙම කිව්වයි කියලා ඕගොල්ලන්ට හදාගන්න යන්න බෑ. විශේෂයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරයෙකුට පමණයි පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ ඒක. විශේෂයෙන්ම පාරම්පරික දේශීය වෙදකම සම්බන්ධයෙන් ලියාපදිංචි තියෙන වෛද්‍යවරුන්ට පමණයි ඒක කරන්න පුළුවන්. ඒ වගේම මගේ වාජීකරණ ගුණ තියෙන ආහාර මොනවද කියලා කරලා තියෙන වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකෙත් යම් යම් දේවල් මම සඳහන් කරලා තියෙනවා. ඉතින් වාජීකරණ ගුණ තියෙන දේවල් ගත්තාම මේ ගොඩක් අය දන්නවා එළඟි තෙල්, රටඉඳි ඒ වගේත් වාජීකරණ ගුණ තියෙනවා. නැත්තේ නෑ. හැබැයි තනි කර ගත්තට ගුණයක් එන්නේ. මෙතන රටඉඳි ගැන ගත්තොත් මේ රටඉඳි ගැන වචනයක් දෙකක් කියනවනම් මේ රටඉඳි ගත්තාම වාජීකරණ ගුණ සහිතයි. හැබැයි මේක වෙළඳපොලේ තියෙන ඒවා ගත්තාම මේ සීනි දාලා සීනි තලපයක් කරලා තියෙන්නේ.
එතකොට ඒකේ ගුණේ නැහැ. මේ සීනි නිසා සමහරට දියවැඩියාව පවා ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව තියෙන අයට වැඩි වෙන්නත් පුළුවන්. එතකොට අපි දන්නවා මේ රටේදී තියෙනවා වෙනම ඇට වෙනම ගන්න පුළුවන් ඒව රටේදී. සීනි දාලා නැති ඒවා. අන්න ඒවා තමයි භාවිතා කරන්න ඕනේ භාවිතා කරනකොට. ඉතින් ඒවා භාවිතා කරනකොට විවිධාකාර විදිහට භාවිත කරනවා. ඒවා එළඟි තෙල් එක්ක ගන්නවා. එළඟි තෙලේ බහලා තියලා ගන්නවා. මී පැණි වල දමලා තියලා ගන්නවා. ඒ වගේ නොයෙකුත් ක්‍රම තියෙනවා. ඉතින් ඒවා සමහර අය අත්දැක බලනවා, සමහර අය කරලා බලනවා. මොකද අන්තර්ජාලයේ එවැනි දේවල් සඳහන් කරලා තියෙනවා. හැබැයි ගොඩාක් දේවල් වෛද්‍යවරු නොවන අය කියන ඒවා කරන්න යන්න එපා. සමහර විට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වාජීකරණ ගුණ සහිත දේවල් විදිහට දක්වලා තියෙනවා මී පැණි, එළඟි තෙල්, විශේෂයෙන් දේශීය වෙදකමේ දක්වලා තියෙන ඒවා. හැබැයි තනිකරම නෙමෙයි. ඒවා වෙනත් ඒවත් එක්ක එකට එන්න ඕනේ. ඒ වගේම එළකිරි. ඒවා තනිකර ගත්තට ගුණය අඩුයි. අර ඖෂධ එක්ක ආපුවම තමයි ඒවැ ගුණ එන්නේ. ඒකයි ක්‍රමය. ඉතින් දැන් මොන මේ ඖෂධ ගත්තත් මතක තියාගන්න ඕන දේශීය වෙදකම ආයුර්වේද වෙදකම ගත්තාම දන්නවා මේ කවුරුත් සැර කෑම කන්න හොඳ නැහැ කියන. සැර කෑම කියන්නේ උෂ්ණාධික ආහාර. උෂ්ණාධික බව යන කුමක්ද කියන එක මම මගේ වීඩියෝස් වල සඳහන් කරලා තිනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. ඒකත් තේරුම් අරගෙන වැඩේ කරනවා නම් තමයි හොඳ. හැමතිස්සෙම භාවිත කරන්න ඕනේ මෙවැනි ඖෂධ ගන්න අය ඇඟ සිසිල් වෙන ආහාර. අපි දන්නවා මේ තක්කාලි, අන්නාසි, අච්චාර, ඌරුල්ල, බල, කෙරවල්, ඒ වගේ මිස්සෝ දැල්ල, ඒ වගේ උෂ්ණාධික ආහාර වැඩි භාවිත කරන්න හොඳ නැහැ මේ ඖෂධ ගන්නකොට. හැමතිස්සෙම ඇඟ සිසිල් වෙන මේ ආහාර. ඕනට වැඩිය සෙමට බර ආහාර ගන්නත් හොඳ නැහැ. ඕනට වැඩිය සිසිල් වුණොත් සෙම ඇති වෙන්න පුළුවන්. ඉතින් මධ්‍යස්ථව යන්න ඕනේ. ඒ ශුක්‍ර ධාතුව හොඳට තියාගන්න නම් ඒක සිසිල් වෙන ආහාර තමයි ගොඩක් ගන්න ඕනේ. උෂ්ණාධික ආහාර වලින් වැළකෙන්න ඕනේ. විශේෂයි ඇල්කොහොල් වලින් වළකින්න ඕනේ, දුම්පානයෙන් වළකින්න ඕනේ. ඒ වගේම නිදි වැරීම, ඒ වගේ දේවල් ලකුණයි. පෝෂණය හරියට තියාගන්න ඕනේ. අන්න එතකොට තමයි නියම ගුණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මම සඳහන් කළේ මේ ලිංගික ශක්තිය වැඩි කරගන්න පුළුවන් යම් යම් වට්ටෝරු කීපයක්. ඕගලන්ටම කරගන්න පුළුවන්. කරලා බලන්න මං කියපු දේවල් අත්හදා බලන්න ගුණයක් ගන්න පුළුවන් ස්ථිරව. ඉතින් අදත් මම සමුගන්නවා අමරණ මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය channel එකේ. සුබ දවසක් ඔබ සියලු දෙනාට. අපි නැවත මුණ ගැසමු අලුත් දෙයක් සමග.